සම්පීඩනය කරලා බලන්න දෙන්න බෑ. දැන් මම දන්නවා සමහර අයට විලා යනකොට යන්න බස් නැහැ කියලා. මම දන්නේ කොහොම යනවද කියලා. වෙලාවට ඒ ඔක්කොම කන්න හම්බේ නැත්නම් වෙලාවට කෑමට මිනිස්සු දිවිනේ ඒක කෑම මොනක්ුනේ නෑ එක රැස්සීමක් මේක සම්පූර්ණයෙන්ම කැරෙන්නේ ඒක නායකත්ව පාස්ටර්වරුන් එක්ක තිබුණු රැස්සීමක් කැරෙන්නේ ඔක්කොම වගේ මෙහෙතර පිටරට සමානව ඒ කට්ටියට කෑම ඉස්සම පුරුනම පාස්ටර්ස්ලාත් එක්ක තිබෙන්නේ දැන් මුඩ පරිදි මුඩ කෑම කාලයක් ඇත්තට මට ඉන්න නැති කට්ටිය අනිත් සාමාන්‍ය මිනිස්සුන්ට විශ්වාස කරන ඔබ විවාහ අරගෙන මම දකින සමහර අය විවාහ අරගෙන අරගෙන අද සමහර අය තමයි ටික කොහෙද කියලා මෙතන ඇවිල්ලා තියෙන්නේ මොකද දේශනා මාලාවක් අහගන්න. මේ අනිත් එක තේරුණා මේක දේශනා මාලාවක් නෙවෙයි ඔයගොල්ලෝ. ඉතින් නෝට්බුක්ස් තියෙනවා නම් උදායි ඒ නෝට්බුක්ස් අවශ්‍ය මෙතන මේ පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ සමුකුයි අපි කරන වැඩ එකම දේ ඔබව මඟ පෙන්වන්නේ මට මාවතක් පෙන්වන්න විතර ඔබට පුළුවන් වෙන්නේ ඊසේ දේවශන අනුමාෂන් තැන් තුනක් මම දකින ආකාරයෙන් පෙන්වන උන්වහන්සේ මනුෂ්‍යයන් හමුුණු ප්‍රාමේ ආබ්‍රහම්ව දෙවියන්ස් හමුුණ මොරාය කියලා කන්දේ මොරාය ආබ්‍රහම් හමුුණ ආබ්‍රහම් දෙවියන්ස් හමුුණ ස්වාමීනි මම හම් වෙන්න දෙවනි එක අද අපි කතා කරන්න යන මේ ජීවිතේ පෙනියල් කියන ස්ථාන දෙවියන්සේ යාකෝබ් හමුුණ මොරාය කාන්දේ දෙවියන්ස් හමුුණ වෙලාවේදී දෙවියන්ස් ඔහුගේ ජීවිතේ පවුල පිළිබඳ බැඳීම හිම් පිටින් මිදලා ඔහු තිබුණ ලොකු බන්ධනයක් තමාගේ දරුවා දෙවියන්ස් ඉදී කඩලා දැම්මා. දකින්න පුළුවන් මේ විශේෂම ස්වාමීන් වහන්සේ ඔහුට විශේෂයෙන්ම ජීවිතේ අස්තිරභාවය අනාරක්ෂිතතාවය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය යථාර්ථයක් පාත්තා. සම්පූර්ණයෙන්ම තමයි යේසුස් වහන්සේ ගෙත්සමනේ බුදුනේ. එතෙන්දී වාසී ජීවිතේ දැන් මේ කාලය තුල අපි කරන්නේ එක දෙයක් තමයි ආරම්භයේදී පුද්ගලයන් දෙදෙනෙක්ගේ අත්දැකීම් මේ පුද්ගලයන් දෙදෙනාගේ අත්දැකීම අපේ ජීවිත පුතරන් කිව්වේ. එකක් අපේ පුත්‍රයෙක් අතිගුරු පුත්‍රයා කතාවේ ඉන්න පුද්ගලයන් තුන්දෙනෙක් ඇත්තෙම අතිගුරු පුත්‍රයා එනිමා සහෝදරයා කියා මේ පුද්ගලයන් තුන්දෙනෙක් මේ පුද්ගලයන් තුන්දෙනා මගේ ජීවිත බලපාන්නේ කොහොමද බලන්න නා යාකෝබ්ගේ ජීවිතය බලන්න යාකෝබ් ඇවිල්ලා අලුත් ගිස්නේ ඉන්න පුත්‍රයාගේ අනිත් පැත්ත පරණිස්නේ ඒ ගැන බලන්න අද දවස් පුළුවන් නම් අපි ඒ කොටස ඔයගොල්ලෝ කරනකොට ඔයගොල්ලෝ හම් වෙන කොලයක් එක්ක බලන්න ඔයගොල්ලෝ තුල
යාකෝබ්ලා ඉන්නවද? කොතරම් අකිකරු පුත්‍රයෝ ඉන්නවද? කොතරම් කියලා උගල හොයා ගන්නවා. මේවා නිකන් තියාගෙන ඉන්න එක නෙමෙයි මේ සියල්ලම අපේ ජීවිතේ නොයෙකුත් බන්ධන තියෙනවා පාපිෂ්ඨ දේවල් තියාගෙන ඉන්න එක නෙමෙයි මේ දේවල් ගෙනින්න ඕනේ කුරුසිය පාමුට හේතු හෙට උදෑසන මේ හැම දෙයක්ම අරගෙන ඉන්න ඕනේ කුරුසිය පාමුට. උන්වහන්සේගේ කුරුසිය පාමුට ඇවිල්ලා උන්වහන්සේ සම්පූර්ණයෙන්ම හොඳ අවබෝධයක් තියෙනවා. දැන් අපි කුරුසිය පාමුට ආවා අපි එතන ඉහට ගමන් කරන්න වෙනවා. අපේ ජීවිතේ නොයෙකුත් බන්ධන තියෙනවා. බැඳීම් අපි අනිත්‍යයට සමාව දෙවි මහත්ගේ සමාව ගත්තට මම අනිත්‍යයට සමාව දීලා නැති වෙනවා. ඒ ගැන කාලයක් ගත කරනවා. ඒ සමාව දීමෙන් පසුව අපේ ජීවිතේ උසාවකට දොරවල් විවුර්ත කරපු උසාවක් කියලා අපේ ජීවිතේ. දැන් හැම අවස්ථාවකදී මේ අද දවල් මම බලන්නේ කියන්නේ අපි අපේ ගැන මොකද සිත් රෙදව ගන්න. මම තමයි සිත් රෙදන. ඒ කියප හැම වෙලාවෙම මම දොරක් විවුර්ත කර අන්ධකාර බර වෙනවා. ඒතර මම මේ දොරවල් ඔක්කොම වහ ගන්නවා. ඒ නිසා ඇතුළේ යම් කිසි වලට මගේ පරම්පරාවෙන් ආව පාප විතරක් නෙවෙයි සමහර වෙලාවට බිඳින්න අපූර්ණ නැති කරලා දානවා. ඒ ඔක්කොම ඉවරලා සුද්ධා මහත්සේගේ අවශ්‍ය නැහැ. ඊළඟට අපි දකින්න උනාගේ මාස පුරුණත් ලැබලා උන්වහන්සේ කුරුසිය මාවතන අතර පහන් කරා. ඉතින් මේ දවස් දෙක ප්‍රකාර මේක කරන්න. මේක ආරම්භය විතරයි පටන් ගන්න විතරයි. හැබැයි මේ කාරණා කරන්න සාමනේ මට ඔබ වහන්සේ සම්පූර්ණ වෙන්න. කොතරම් විපාසයක් තියෙනවද? ඊතරම් දුරට උන්වහන්සේ කොතරම් තියෙනවද? ඊතරම් දුරට උන්වහන්සේ ඔබ හමු වෙන්න පුළුවන්. අපි හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේ කැඳවමින් යම් සිද්ධියක සේවාවක් කරනවා. කොටසක් මේ පොළොවේ ඉන්න තුර අපි තුන ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. හැබැයි උන්වහන්සේ අපි කියන්නේ අපේ තිබුණු ඒ රාජු ස්ථාන බින්දයෙන් පස්සේ උන්වහන්සේ ඒ රාජු කොටස් තියෙද්දී උන්වහන්සේ අපි පාවිච්චි අර ගීතිකාව කියන්නේ නේද? අර මගේ රාජු ස්ථාන කතර හොයන බලලා මේ ඔක්කොම විඳින්නේ. උන්වහන්සේ ඉදිරි හොඳ වාදනයක් වෙනවා පළමුවෙන් මේ රාජු ස්ථාන මාත්‍රේ ඉවත් වෙන්න ඕනේ. දෙවියන් බින්දුණු පුද්ගලෙක්, කැඩුණු පුද්ගලෙක් වඩපත් වෙනවා. මමත්වයේ තියෙන පුද්ගලයන් දෙවනවා පාවිච්චි කරන්න අපහසුයි. ඉතින් මේ කාලය තුළදී මේ මමත්වයේ උඩඟුකම මගේ තියෙන හැම දෙයක් උන්වහන්සේ ඒ බිඳීම මගේ ජීවිතයේ සම්පූර්ණ බිඳීමේ කාලය. දෙවියන් වහන්සේ බලන්න පුළුවන් හැම දෙයක් පමණ උන්වහන්සේ පිළිගත්තා. අතට බිඳුණු පුද්ගලයන් උඩඟුකම පිළිලා මට සියල්ල කරන්න පුළුවන් පිටපත් බිඳුණු පුද්ගලයන් උන්වහන්සේ පාවිච්චි කරති. ඒ බිඳීමේ කාලය කතා කරලා මගේ හදවතේ තියෙන පාපේ පෙන්න ඒ බිඳීම මා තුළ ඇති වෙයි කියලා මා කෙරේ කොතරම් යැපෙනවා. මේක උරුම මගේ ශක්තිය සියල්ලම කරන්න පුළුවන්. එහෙනම් තමන්ට කරගෙන යන්න. මගේ ශක්තිය කරන්න බෑමේදී මගේ මානසික ශක්තිය පමණයි. එවැනි තැනකට එන්න තුරු අපේ ජීවිතේ මහා අත්දැකීමක්. යාඥා කරන්න යන ස්වාමීනි මේ දේ අපේ ජීවිතේ සිදුවේ. ආමෙන්. මේකයි බලාපොරොත්තු මම හිතන්නේ අපි මේ අද පටන් ගත්තන් පස්සේ යාඥා කරන්න පුළුවන් වෙයි කියලා. දැන් මේ කාලවලදී චිත්‍රපට දෙකක් උගල බලන්න. එකක් එක දවස් කාලේ බලන්න. ඉතින් තමයි මේ එකක් කවදාවත් වෙන්නේ නැහැ.
සිනා කට්ටිය අරන් කවුරු බලන්න. පෙන්නන්නේ අඩු ගන්න අපේ රිලීස් වෙලා නැහැ කියන එක දාන්න. කරන්න පෙන්නන්නේ ඉතාම වැදගත්. අද ඒ ඉතාම ඒ කියන්නේ අද දවසේ ඉවර වෙනවා. හැබැයි මේක මොකද තේරුම් ගන්න බෑ. ගෙදර ගියන් පස්සේ ටීවී ඉස්සරහ ගෙදර බලන්න යන්න. නැත්නම් ඔබ ගෙදර හරි මොකක් හරි බලන්න. ඒතු මේ ඉලක්කය මොකද මම දැන් මේකේ නියම ප්‍රතිඵල ලබන්න කියන්නේ ඒ ඉඳන් අපේ හෝටල් වල දාලා නතර වෙන්න කියලා කියන්නේ. අපි හෝටලයක් නැහැ කියන තේක අපි පුළුවන් තරම් අනිත් පැත්තටම ගිහිල්ලා ඈ වෙලා වුණ 12ට යන්න ගෙදර යන්න මොකද නිදා ගන්න විතර ඉතින් ඊට පස්සේ හෙට උදේ ආස අපිට මෙතෙන් එන්න ඕනේ. ඒක කාටර වෙනින් කිසි බාර දෙන්න බෑ. නැත්තම් සල්ලි තියනවා නම් ඉන්දියානු බල අපි විවිධාස දුන්නොත් පැකට් එකක් ඉවරයි. ඒක 50ක් පැකට්. අර 50ට නවරන්දායකින් පැකට් එකක් ඒ කැමැති. හරි. ළඟ තියාගෙන ඉන්න බලන්න. හරි. බොන්නු එක. හරි. අවශ්‍ය විදිහට ඉන්න වෙලාවදී ඉඳ තියාගෙන ඉන්න බලන්න. දැන් මේ ආතන වේලන්නේ දුවන් දෙපා චිත්‍රපටයකට දුවන් දෙපා කරුණාකර කියන විතරක් කියන්නේ. හේතුව අපේ අවධානය විඥාන ඕගොල්ලෝ මෙතන මෙහෙවර සහෝදරයෙක් වෙනුනොත් අපි වෙනුනොත් කරන්නේ. ඔබ කියන්නේ ස්වාමිනී මාව හම් වෙන්න. මාව නාස්තුතිත මම පැමිණු පුද්ගලයා නෙවෙයි වෙනස් පුද්ගලයෙක් වගේ කරන්නේ. එදා මාත්‍යක් සබඳ විදිහට සරුනේ දෙවිලා කමාගේ දහඩිය දේවව තමයි ඉවහසෙත් මේ. ඒ කියන්නේ ඉතරම් විශේෂ. ඒ වගේම තමයි අපි දකින්න පුළුවන් මේ ආගේ පුතාව කැප කරන්න කියන මොරායකින් කන්ද නැගලා ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ මොහොතින් ලෝකෙ ජීවිත සම්පූර්ණ වෙනස්. අපි මේ දේ කරලා දැන් අනිත් එක තේරුම් ගන්න බලන්න මගේ අතේ දුරවලා ඔබේ අතේ ඔබ ස්වාමීන් කියන මම මුදුතර පැමිණ මතකද ඉරිදා පොතේ 3:20 කියලා යම් පුද්ගලයෙක් මොකද ඉපදලා කියන්නේ දොරට අප්පු කරනවා නම් හරිද මේක පුදුම දෙයක් වෙලා තියෙන ඒ කාලේ දොරවල් එළියෙන් හරි අදට ලොක් එක දාලා ලොක් එක තියෙන ඕගොල්ලෝ ගන්න ඇරියල් විතරයි අපි නැත්තම් ඉන්නේ නෑ ඉතින් ඔබ උගුරු දාලා තියෙනවා නම් ඉතින් කරනවා මොනවා නෙවෙයි ස්වාමීනි. ආමෙන්. නැවතත් යාත්‍රා කරනවා. සියලුම නැගිටලා අපි යාත්‍රා කණ්ඩායම සහෝදර සහෝදරයන් කියන මේ නායකයන් සහෝදරයන් කියන මේ අනිත් නායකයන් කරුණාකර වගේ කාමරේ ඉන්නේ වගේ කාමරේ මේ පැය භාගයක් විතර කාලයක් කරනවා. හරිද? ඉතින් මේ කාලේදී නැවතත් අපි ආඥා කරන ස්වාමීනි හැදෙන්න දෙන්නේ මම අවශ්‍ය. උන්වහන්සේගේ හැමෙන්න ඕන ස්වාමීනි. That is a right.
हास्य भाषण अनिशुद्धात्म्यानि पियानो से अंदर यानी बड़ा विदेश में दवास करती विरुद्ध कराने में पैक की पीड़ो स्वामी दवास तुनक काले स्वामी से दवास से कहाँ मारे थे आराम कराने हैं यहाँ पे विशेष है लोक सभा राज्य पहाड़ में एक तो है इतना विशेष एक तो है इतना दर्पण किया और करना पड़ा उधर करने वाला लोक सभा राज्य band jadi haruna pahalo ikulai nanti speaker
ඉතින් ඒකෙන් අපි දැනගන්න පුළුවන් මේ සමහර පවුල් කියන දෙමෝපියගේ වරද නෙවෙයි තාත්තගේ වරද නෙවෙයි ඒ අයගේ හදවතේ තියෙන දැඩි භාවය. දරදඬුකම, පාපිෂ්ඨභාවය. මෙන්න මේක තමයි කියන්නේ අපි උපතින් පෞකාරය. මේ දරුවට තරහ යන්න උගන්වන්න වැඩක් නැහැ. තමයි දැන් තුන්දෙනා පොඩි ළමයිනේ ලොකු ළමයි. හැබැයි මේ ඇයට තරහ යන්න ගන්නන්න තිබුණාද? පොඩ්ඩක් කෑම පරක් වුණ ගමම්ම නැත්තම් කිරි ටික පරක් වුණ ගමම්ම දාගෙන මූණ රතු කරගෙන මේ විපත්ති මස්කාජී ඇක්ටිව් සමහර දේවල් කියන සමහර අය ඇතුළ මොන තරම් දේව ප්‍රේමයක් පවුල තුළ තියෙන්න පුළුවන් දෙමෝපියන්ගේ ප්‍රේමය මොනතරම් ලැබිලා තියෙන්න පුළුවන් මේ මොනතරම් ලැබුණත් මේ පොඩි දරුවා තුළ එකම පවුලේ දරුවා දෙදෙනෙක් මේ වැඩිමහල් දරුවා දකින්න පුළුවන් මේ යකින් කියන චාරිත්‍රාක් තිබුණා කියලා බලන්න චරිත දෙකක් දැන් දකින්න පුළුවන් මේ බාල දරුවා වයසට පැමිණි මම අවුරුදු 18 19 වයසට පැමිණිය ඉවසාන්තේ මට අවශ්‍ය මට අයිති උරුමය මට දෙන්න. තාත්තා බෑ කිව්වා. තාත්තා කිව්වා. තාත්තා බෑ කිව්වා උරුම දෙන්න. තාත්තා කිව්වා කොහොමද මම කියන්නේ? ඒ මොකක්ද මේ උරුමය කරන්නේ? මේ උරුමය කවුරුද වෙන්නේ යනවා? නෑ මේක මට අයිති. මම යන මාවත යන්න මට ඉඩ දෙන්න. ගත්තා ඈත ගමන ඈත ප්‍රදේශ ඈත නගරයකට ගියා කියන්නේ. ඒ කියන්නේ මේ බොහෝ අය නැත්නම් විශේෂයෙන් තරුණයා දැක්කේ නෑ අනාගතේ මොකද වෙන්නේ. දැනට වර්තමානයේ දකින්න පුළුවන් මේ තෘප්තිය විතරයි. දිගු දර්ශනයක් නැති පුද්ගලෙක් අනාගතය ගැන කිසිම ආකාර හැඟීමක් නැහැ. හෙට වෙන දේ ගැන ඔහුට කිසිම ආකාරයකට ගෙවන්න තියෙන මිලිය ඔහු කවදාවත් දැනගෙන ඉඳලා නැහැ. එකම දේ ඔහු කරේ මට සල්ලි ඕනේ. මම හිතන්නේ තාත්තා ගෙදරට එතරම් හොඳට වැඩ වෙන්නේ නැහැ. තාත්තා අපේ ගෙදර හොඳට පාලනය කරන්නේ නැහැ. තාත්තට වැඩිය හොඳ පුද්ගලෙක් මම. තාත්තා සමහරවිට නීති දාලා ඇති ගෙදර බෞද්ධේ නැගිටින්න ඕන නෑ කියන නෑ මට නම් නැගිටින්න ඕන. තාත්තා කියන කෑම මේස ලෑස්ති කරලා දින 8ට නැගිටින්න නෑ මට කන්න ඕන 10 මාර. ගිල කුඹුර හැර මොන හර වැඩ කරන්න ඕනේ නැගිටින්න නෑ මම ගෙදරලා ටීවී බලන්න ඕනේ. ඒක හරියන්නේ නෑ. එන්නත මගේ යාළුවා හම්බෙන්න යන්න ඕනේ. මම කැමතුනේ නෑ තාත්තගේ පාලනය යටතේ ජීවත් වෙන්න. ඔගේ හදවත එක්තරා විදියක කැරලි ගැසීමක් තිබුණා. මට බෑ තාත්තගේ යටතේ නිම්මතුණා කියලා. දැනගත්තා ඔහුට අයිති උරුමය ගත්තා. ඔහුගේ මේක වැඩි හොඳ ලෝකයක් තියෙනවලු. අස්සර ලෝකයක් එළියේ තියෙනවලු. ඒ දේ හොයාගෙන අද බොහෝ තරුණයෝ ඉන්නවා බොහෝ මාළුවා ඔවුන් දිව්‍ය මහන්සියගේ දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කමාන්ඩර් තියෙන උරුමය වෙන්න පුළුවන්. තමන්ගේ තියෙන යහපත් ජීවිතේ මේ දීලා තියෙන දිව්‍ය මහන්සිය විසින් දීලා තියෙන ජීවිතය විනාශ කරගන්න හදනවා. ඔවුන් ඈතරට ඕන හිතනවා මේ යම්කිසි යහපත් දෙයක් මම ඉන්න ප්‍රදේශයෙන් ඈතව තියෙනවා කියලා. අපිට බොහෝ විට ඇති වෙන අවස්ථාවක් මේ අපි දැන් ඉන්න ස්ථාන අපිට හොඳ නෑ වගේ. මේක වැඩි හොඳ දෙයක් ඈත තියෙනවා. සමහර අය පිටරට යනවා නේද? සමහර අය වෙන්න පුළුවන් වෙන දෙයකට නියැලි වෙන්න පුළුවන්. පාපයට පමකල යන්න පුළුවන්. දැන් මේ තරුණයාගේ විශේෂ ගතිගුණ කීපයක් තියෙනවා. මම කැමති එකින් එක ගතිගුණ පොදු බලන්න. පළමු දේ මේ තරුණයාගේ විශේෂ දෙයක් දකින්න පුළුවන් මේ උඩුම.
මේ තරුණයාගේ තිබුණ විශේෂ දේ උඩඟුකම. ඒ කියන්නේ මට මගේ ජීවිතේ පාලනය කරගන්න පුළුවන්. මට වෙන කෙනෙක් කියන්න හොඳ නැහැ මම කරන දේ. මට මගේ ජීවිතය පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා. මට කවුරු කිය ඉන්න වැඩක් නැහැ මම කළ යුතු දේ. දෙවියන් වහන්සේ උනා මට කියන මට මගේ ජීවිතේ මටයි. මොඩයි. අර බොහෝ තරුණයෝ ඉන්නවා. බොහෝ වැඩිමාලයි. මහලුවයි. ඒ වගේද මගේ ජීවිතේ මටයි. මට තීරණය ගන්න පුළුවන්. මම කරන්නේ. මේ සල්ලි මගේ. ඒ මොහොතකට උදේ නෑ. ඔහුගේ ජීවිතේ ඔහුට අයිති නෑ. මේ ගන්න හුස්ම Tamanට අයිති නෑ. තමන්ගේ තියෙන ඇහැ කන නහය මොනවා තමන්ට අයිති නෑ. මේ නිකන් ලැබුණේවා නෙවෙයි. දෙවි වහන්සේගේ නැවිලා ඔබ දෙවි වහන්සේ නැවිලා ඔබට තියෙන සම්පත් වෙන්න පුළුවන්, රැකියාව වෙන්න පුළුවන්. මේ හැම දෙයක් උන්වහන්සේ අයිති දේවල්. දැන් මේ තරුණයා කියනවා මට මගේ ජීවිතේ අයිති. මේක මොකක්ද? මම හිතන්නේ පාපය කියන එක ඉහළම පාපෙ තමයි. පාපවල මාව හැදෙන්න ගන්න උඩු. පාපේ නිර්මා සූරය කියන්නේ මුල්ම පටන් ගන්න පාපේ ඒක. අපි කීදෙනෙ කියන්න පුළුවන් මෙතන මට උඩු නැහැ. කොතරම් අවස්ථාවල අපි හදවතවල එක්තරා විදියක කැරලිකාරකමක් නැගී තියෙනවද? මගේ වැඩිහිටියන්ට විරුද්ධව. මගේ තාත්තා, මගේ අම්මා මේ මුදින අහකට බලන්න. මොකද මේ ජීවිතේ ගැඹුරට ස්පර්ශ කරනවා. මම අහන්නේ අතීතය උනා. තමන්ගේ තාත්තට, තමන්ගේ අම්මට අකින්නු අවස්ථාවක්. පරිම අපි දෙවියන් වහන්සේ පසුකාලයකදී උනා අඳුරගත්තා. දැන් තාත්තා බෞද්ධ පක්ෂයෙන් යන බලම් හින්දු පක්ෂයෙන් යන බලම් මොන ඒක නෙමෙයි. තමන්ගේ හදවතේ තමන්ට හැඟෙනවා තමන් ඕන්ට අකීකෝ. ඕන්ගේ තමයි අකීකෝ වෙන්න හේතුව මට මගේ ජීවිතේ පාලනය කරගන්න පුළුවන්. සමහර වෙලාවලට තමන්ගේ කැමැත්තෙන් විවාහයට ඇතුල් වෙලා දෙමෝපියන් කිසිම කැමැත්තක් නැතුව දැන් මේ වගේ ප්‍රතිඵල අපි දකින්න පුළුවන් මේ ඉදිරි පාඩම්වලදී මේකේ ප්‍රතිඵල ඉදිරි කාලයේදී අපි ලබා ගන්න යනවා. අපි ස්තුභක්තිකේ වෙන්න පුළුවන් බෞද්ධ වෙන්න. හැබැයි වපුරන දේ අපි නෙලා ගන්නවා. ඒ වපුරපු දේ අපි යම් කිසි දවසක නෙලා ගන්නවා. මගේ උඩඟුකම මිලේ මම ගෙවිය යුතුමයි. මගේ කැරලිකාරකමට මම ගෙවිය යුතුමයි. මේ තරුණයා තවත් එකක් කොහොම කිව්වා මට නිදහස ඕන. අද දකින්න පුළුවන් මේ හැම තැනම ගහලා තියෙන අපිට නිදහස ඕනේ. අරක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ. දකින්න පුළුවන් මේ ප්‍රකාශ අල්ලගෙන ඉන්න හැම තැනම. මොකද උත්සාහ කරා. මොකද කියන්නේ? අපේ අපේ පාඩි වැඩි කරගන්න. ඔවුන් මට පාටි වැඩි කර ගන්න ඕනේ මගේ. අපි වැඩ කරන තැන මට පාටි අඩු. ඔවුන් කැලලි ගස්නවා සමහර විශ්වවිද්‍යාල තරුණ තරුණියන් දකින්න මොන තරම් කැලලි ගැසීමක් කරනවා. අවුරුදු 3ක් 4ක ඉවර කරගන්න පුළුවන් ඔවුන්ගේ ඩිග්‍රී එක අද යන අවුරුදු 8ක් 9ක්. මම ඊයේ පෙරේද මම තරුණියන්ට කතා කරා. එයා විශ්වවිද්‍යාලයට ඔක්කොම තේ මම විශ්වවිද්‍යාලය යන්නේ නැති මේ වැඩක් අවුරුදු 8කින් ඉවර හැබැයි හතෝදී තියෙන කැරලිකාරකම එල පොඩ්ඩක් වැඩි වුණාම පටන් ගන්න කැරලියස මට නිද කිටිම කියන මොකද මට නිදහස ඕනේ මට ඕන විදිහට හැසිරෙන්න මට ඉඩ දෙන්න මේ තරුණයා එකකි මට නිදහස ඕනේ මට කැමති දේ මට කරන්න ඉඩ දෙන්න ඒ කියන්නේ තවත් ආකාරයක කිව්වොත් තියෙනවා යටහත් වීමට තියෙන අපහසුතාව. ඔය හිතන්න පුළුවන්. ඒ පාසලේ දෙමෝපියන්
වැඩපොළේ ස්වභාවයෙන් පාලකයන් වෙන්න පුළුවන්, අනිස්කු පුරවර වෙන්න පුළුවන්, සයනාගේ වෙන්න පුළුවන්. කොහොමද තමන්ගේ යටපා භාර්යාවක් නම් තමන්ගේ ස්වාමියා හිතලා බලන්න පුළුවන්ද තමන් අකීකරුණ අවස්ථාව තමන්ගේ මාවතේ යන්න ඕනේ කියපු දේ අවස්ථාව දැන් ඔයගොල්ලෝ කිය මගේ දෙමව්පිය දේශනා කරලා ඒක අපි වෙනම අවස්ථාවක් කතා කරමු. අහන්නේ මගේ දෙමව්පිය මම මෙතන කියලා ඔබ අවුරුදු දැන් අවුරුදු 70 වෙන්න පුළුවන්. දැන් අවුරුදු 15 වෙදී ඔබ කරපු දෙයක් තාමත් මතක් කරන්න පුළුවන් වේද? ඒ දවස්වල ඔබ කරපු දෙයක්. දැන් මම විශේෂයෙන් මේ පාඩමක් කරනවා නෙමෙයි මේ ඉගෙනීමක් නෙමෙයි ගන්නන්නේ. අපි හදවතේ ගැඹුරට අපි හොයලා බලන්න මම කවුද කියලා. මම මේ වගේ දෙයක් මගේ ජීවිතේ කරලා තියෙනවා. මම දන්නේ කොතරම් අවස්ථාවකදී හැබැයි මේ හැම අවස්ථාවකම හොයලා බලන්න. මම දුබලස මම නිදහසේ අනිත් එක මමත්වේ මේ තරුණයාගේ විශේෂ මමත්වේ දකින්න පුළුවන් වේද? ඔහුගේ කෑදරකම මුදලට තියෙන ආශාව ඔහුයාගත්තා තාත්තා ගාව තියෙනවා මට අයිති මුදල කොහෙන්ද ආවද දන්නේ ඒක විස්තර කරන්න මේ මුදල ගැනීම උනේ තිබුණ එකම අදිෂ්ඨාන මට ඕනේ මේක සමහර ඔබේ ජීවිතේ පෞද්ගලික වෙලා තියෙනවා පවුලක් එක්කෝගලගේ තාත්තා හැටියට බංගුත් වෙලා තියෙනවා තාත්තගේ තිබුණ මුදලක් වෙනවා අම්මගේ තිබුණ මුදලක් වෙන්න පුළුවන් මේක තමන්ගේ ජීවිතේ එල්ලේ මට ඕනේ මේ දේ එහෙම නැත්නම් සමහර ලාවල අපි විශ්වාස පිළිඅරගෙන අපි ඒස්වාසිත ගමන් කරන්න පටන් ගන්නාන් පස්සේ අපි දන්නවා දේවචනේ කියනකොට මේ අපිට තියෙන උරුම කර ගන්න ඕන දේවල් සමහරව. දැන් බාහිර තියෙන උරුම කර ගන්න මට ඕනේ සඵලත්වය ඕනේ මට සුවය ඕනේ අර මේවා විතරයි මගේ ජීවිතේ එල්ලේ. මගේ ජීවිතේ එල්ලේ ඇවිල්ලා මට දෙවියන් වහන්සේගේ මොනවාද ගන්න පුළුවන් වань. ඒ උරුමය විතරයි මට ඕනේ. උන්වහන්සේගේ මාවත යන්නේ මට ඕනේ මට ඕනේ තාත්තගේ මොනවාද දැන් එකක් දකින්න පුළුවන් මේ තවුනාගේ තිබුණු විශේෂණයක් ඇවිල්ලා ඔහුගේ තිබුණු මේ මමත්වයේ ඔහුගේ තිබුණු කෑදරකම අනිත් තමන් තාත්තගේ සිතිවිලි කියන මොන පොඩ්ඩක් තිබුණා තාත්තට මෙන්න මොනවා වගේ හැකියාවක් ඇති අපි මගේ දෙවියන් තාත්තට මොනවා හැකියාවක් තියෙනවද මගේදී මට ඕන අයියගෙන පස්සේ කතා කරලා අයියගෙන මට හැංගෙන්නේ පවුලේ අනිත් අයගෙන මට මොනවා කමන්න මගේදී මට මම වාහනේ යන පාරේ මට කමක් නෑ අනිත් අය පාරේ ගියත් එකයි නැතත් එකයි මම යනකොට ඔක්කොම අයින් වෙනවා සමහර වාහනේ වුණා කියලා දෙනවා එළවන කට්ටියක් දානවා මමයි වාහනේ දවන එන්න කවුරු පාරේ ඉන්න හොඳ නැහැ මොකද මමත් ජීවිතයක් වෙන කවුරුත් මේ යන මාවතේ ඉඳ ගන්න හොඳ නැහැ මට ඉලක්කයක් තියෙනවා අපි දාර්ශනික ගැන කතා කරනවා මේ ඉලක්කය කරා ළඟා වීමේදී මට මගේ මාවතේ කවුරුත් හිටියොත් මට කවුරු හිටියත් මට කමක් නැහැ. ඒ අය ඔක්කොම අයින් වෙන්න ඕනේ. මට පොසත් වෙන්න ඕනේ කියන ඉලක්කයක් තියෙනවා. මේ පොසත් වෙන්න යන මාවතේ මොයිකුත් අය ඉන්නවා. නංගි ඉන්නවා, මගේ මල්ලි ඉන්නවා, මගේ අයියා ඉන්නවා, මගේ සහෝදරයා ඉන්නවා, අරද පවුලේ ඉන්නවා, වටපිට මේ අය මොනවා වුණත් බංග වුණත් මට කමක් නැහැ. කවුද උනේ? මම යන්න ඕනේ. මහලට ඒ අයව පාවිච්චි කරනවම එයාගේ කර පිට නැගිලා මගේ දේව නිෂ්ඨ කරනවා.
අපි කොහොමද එක එකක් වෙන බලන්නේ ඔබ අහන්න ප්‍රශ්නයක් මේ මම මේ වගේ පුදුමයි දැන් මේ සෙෂන් එකකින් පස්සේ ඕන හම්බේ ඔබ නියාගෙන මේ මම වගේ පුදුමයි මගේ කැමැත්ත ඉෂ්ට කරගන්න මොකක්යි තවුණක් කමන්නේ ඒ කියන පාඩම සමහර සමහර ස්වාමියා වෙන්න පුළුවන් සමහර තමයි බහාරය ආවොත් එන්නත තමයි දරුවෙක් නම් දෙමව්පියන් වෙන්න පුළුවන් දෙමව්පියන් පාවිච්චි කරලා පාලනය කරලා අවද්‍ය මේ තරුණයා තමන්ගේ ජීවිතයේ පිළිබඳ තෘප්තිමත් භාවයක් තිබෙනවා අතෘප්තිමත් භාවය අර අපේ ජීවිතයේ ඒ අතෘප්තිමත් භාවය අර මතකද දෙවිමාත අපේ ජීවිතය හැමදාම දීලා තියෙනවා මෙතෙන්දී මේ පියාට තිබුණ ප්‍රශ්නය මේ දරුවට තිබුණ ප්‍රශ්නය තෘප්තිමත් මට තාත්තගේ පාලනය ඇත්ත ආයි ඉන්න බෑ මේ ගෙදර ඉඳන් අපිට හරි අපහසුයි මේ ගෙදර පාලනය ඇත්ත මට ඉන්න බෑ මට උදේට මේ වෙලාවට නැගිටින්න බෑ මට අදහස් කරගන්න බෑ මට එළියට තනින්න ඕනේ තවත් පියාට තිබුණු අභාව disrespect පියාට තිබුණු අභාව මෙතන තේරුම් ගන්න අගෞරවය කියන්නේ අර හැම තැනකම පැතිරෙනවා මෙතෙන්දී මේ පියා එතරම් ප්‍රේමයක් දැක්වුවා මේ දරුවට තමන්ගේ පියා කෙරේ කිසිම ආකාරයක ප්‍රේමයක් නෙමෙයි ඔය එකම දේ කෙරේ මට අයිති දේ හලෝ තාත්තේ මට අයිති දේ කරුණා කරලා මට අයිති දේ කරුණා කරලා මට අයිති දේ කරුණා කරලා මට දෙන්න මේකයි ගෞරවය තමන් ඉන්න සමාජය තමන් ඉන්න ස්ථානය ඒ ගෞරවය කියන කවුරුද අපි පහුගිය දවසක් සභාවකට අතර නමස්කාරය කියන එක දෙවිය මහත්මයා කියන ගෞරවය ඒක වැදගත් අත්‍යවශ්‍යයි අපි සමාජයේ විශේෂම තමයි වැඩිහිටියන්ට තියෙන ගෞරවය මට මතකයි අපි තරුණ කාලේ නම් මම තරුණ තමයි මේ තරුණ තරුණ ඉන්නකොට හරිද මේ වැඩිහිටියන් එනකොට කවුරුත් නැගිටිනවා සාමාන්‍ය සිල් ගුරුවරයෙක් ඉන්න තැන ඉඳගෙන ඉන්නේ නැහැ අපි නැගිටිනවා වැඩිහිටි පුද්ගලෙක් ඉන්නකොට අපි ඉඳ ගන්න නැහැ නැගිටිනවා ඒක නිකන් මේ අපිට කිව්වා එදම අපි අද බොහෝ දෙනාට මොකද වෙලා තියෙන්නේ ඒක බස් එකේ යනකොට කාන්තාව දැක්ක ඉඳ ගන්න ඒක දෙනවා සාමාන්‍ය සිහිතක් ඒ වෙන්නේ නැහැ ඒ අන්තික භාර්යාවක් ස්වාමියාට ගෞරව කිරීම ඒ වචන කියන්නේ ඒ දේ නෑ අපි දෙන්න සමත ඒ ගෞරව කිරීම තමන්ගේ ස්වාමියා තමන්ගේ රැකියාව කරන තැන තමන්ගේ ස්වාමියාට තියෙන ගෞරවය පිය ඒ දේ ආයේ නෑ දැන් මම අහන්නේ ඔබ එවැනි තත්ත්වයකට ඉන්නේ ඔබ ගෞරවයෙන් අනිත්‍යයක් තියෙනවා අර මම මුලින් කියපු දේ අනිත්‍යය ගැන හොයලා බලන්නේ කියන එක තමයි මේකට ගෞරවය කියලා කියන්නේ අනිත්‍යය කියන්නේ අවදානයක් නෑ මේ අය කිරේ කිසිම ආකාර ගෞරවයක්වත් නෑ කතා කරනකොට වචන අපි වචන වලින් තමයි අපි උන්ට කතා කරන්න ඉතාම නරක වෙන්නේ
අවසාන දේ මම මෙතන ලියලා තියෙනවා. මේ බාල සහෝදරය පිළිබඳ ඔහුගේ තිබුණු කම්මැලි. අන්න ලොකුම පාපයක් කම්මැලිකම කියන්නේ. අරුදෙනි කැමති නෑ කම්මැලිකම ගැන වැඩි කතා කරන්න. හැබැයි කම්මැලිකම තාමත් ලොකු පාපයක්. ලොකු පාපයක්. විශේෂ පාපයක්. දැන් මේ වැඩිමහල් සහෝදර මොකද මේ බාල සහෝදරයා මේ තමන්ගේ උරුමය තමන්ගේ ඉබ්‍රබ තමන්ගේ ඒ උරුමය ලබා ගන්න කිසිම දෙයක් කරාද? එයා මොනවද කරන්නේ? එයා මොනවද කරේ නෑ. හැබැයි මට ඕනේ. අද බොහෝ දෙනෙක් මොකද්ද කියන්නේ? ඕන රැකියාවක් කරන්න කැමති නෑ, වැඩ කරන්න කැමති නෑ, මහන්සි වෙන්න වැඩ කැමති නෑ. හැබැයි මිනිස්සු මාව සලකන්න ඕනේ. මට දෙන්න ඕනේ. තමන් වැඩ පොලේ මම ඉන්න මට පඩි. හැබැයි මම පැය 8ක් වැඩ කරන්නේ නෑ. මම මහන්සි වෙලා වැඩ කරන්නේ නැතුව මට පඩි දෙන්න කියලා. ඒ කියන්නේ මොකද්ද? ඊයේ පෙරේද මේ පැය 9ක් කරපුවම ඉන්නේ. ඒකේ පැය 9ක් කියන රාජ්‍යසේවකෙත් පැයක් ඕන් නිදාගන්න කියලා. නැත්තම් පැය භාගෙ ඉස්සෙල්ලා පත්‍ර කියලා පැය භාගෙ පස්සේ ඒ බොයිලු ඕන් ගෙදරට යයි කියලා. ඒකේ තේරෙන්නේ මොකක්ද? අපි සමාජ මගේ ලංකාවේ සමාජ මට මතක අවුරුදු ගානකට ඉස්සෙල්ලා ලංකාව පිළිබඳ ලියලා තියෙන පොතක් රොබර්ට් ටොක්ස් කියන පොතට ඔහු දුරු ලංකාව කියලා පොතක් ලියලා තිබුණා. ඒ පොතේ කියන්නේ 1600 ගණන් ඕන නැතුණ ලංකාව ඇවිල්ලා මේ මොකද්ද මුගල්පත් වෙලා ඔහු ඉර වුණා. මම මතක නැහැ කතාවක් කියන්න ආවේ කියලා. මේ ඔහු කියන එක තැනක කියන ලංකාවේ මිනිස්සුගේ ඔහු දැකපු එක දෙයක් නෝ කම්මැලිකම. පුදුම කම්මැලිකමක් තියෙනවා. හරිද? බෝක්කුවක් ගාව ඉන්න මේ කතා කරනවා. හැබැයි ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවා. දැන් මම දෙවි මාසික දරුවෙක් විදිහට මම එකක් කියනවා. දෙවියන් වහන්සේ අපි වැඩ කරන්නේ නැත්නම් ඉත කන් දෙපා කියලා. මේ වචන ඉතින් පැහැදිලිවම වැඩ කරන්නේ නැත්තම් කන් දෙපා. ඒක වැඩ කරන්නේ නැත්නම් කන් දෙපා කියන්නේ ඒක සාර්ථකවත් නෙවෙයි. වැඩ කරන්නේ නැත්නම් එක තැන ඉඳන් කෑවොත් එහෙම මහත්කලා heart attack එකලා මැරෙනවා. අපි මෙතන කියන විශේෂයෙන්ම වැඩ කරන්න. වැඩ කරන්න. දැන් මේ තරුණයාගේ තිබුණු මේ තුමුල් ප්‍රශ්න. මොකක්ද හිතලා සමාජයේ පසුබිම මේ කොහොම ගතිගුණ මේ නමයාගේ ඉදිරියට ගෝනිකා සල්ලි ගත්තා විතරක් නෙවෙයි නැත්නම් මුදල් ගත්තා විතරක් නෙවෙයි ඊළඟට ඈත පරිසරයට යනවා. උගේ හදවතේ ඇතුලේ තිබුණ යම් කිසි ප්‍රශ්නයක් හදවතේ හැංගිවිලා තිබුණ කිලුටු අපවිත්‍ර දෙයක් මම දන්නේ ඔහුගේ වැඩිමහල් සහෝදරය ඔහු පිළිබඳ වැරදි කියන ඔහු ගණිකාවන්ත එක්ක අනාචාරය හැසිරුණා කියලා කියනවා. මම දන්නේ වුණාද නැද්ද? ඔහුගේ ජීවිතේ වැරදි දේවල් තමයි තමගේ මුදල් වැය කරා කියලා කියනවා. ඒ කියන්නේ ඔහුගේ ගෙදර ඉන්නකොට ඔහුගේ හදවතේ තිබුණු ප්‍රශ්න මේවා. යම් කිසි වයසකට පැමිණියන් පස්සේ ඔහුට නිදහස ලැබුණාන් පස්සේ ඔහු පැන්න අපි දේවල් මම කරන්න ඕනේ. සමහර ඕගොල්ලෝ අපි හිර වෙලා ඉන්නේ අපේ සමාජය හිර කරලා තියෙනවා. අපේ වටපිටාව අපි හිර කරලා තියෙනවා. මට මුලින් දන්න සහෝදරයෙක් මම ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා මට අවුරුදු ගණනක් ඉස්සෙල්ලා මතක් වෙච්ච සහෝදරයෙක් හම්බුණා. මෙයාත් එක්ක මම පොඩ්ඩක් කතා කරගෙන ඉඳලා මම කොහොමද වයිෆ් කියලා. පොඩ්ඩක් ඇහුණා. වයිෆ් ගානේ. මම මොකක්ද මේ? පොඩ්ඩක් කතා.
කොහොම හරි කිටි මොකක්ද නැකිවේ. මේ ඉදිද්දි එයාගේ දෙන්නගේ අතර කරද පිටිලා තියෙනවා. වාට්ටේ යන්න ඕනේ හැබැයි යන්න බෑ. ඒ තුනත් ගිය කන්න නැහැ. ඉන්න නැහැ. ගෙදරක් නැහැ. එහෙට ගිය ගමන් මොකක්ද වෙන්නේ? සමාජය පිළිගන්නවා. දික්කසාදුන පිළියෙක් නැතර කමන්නේ එහෙදි පිළිගන්නවා. එළියට ගිහම ඔබ ගුඩ් බයි බලයන් යන්න මම යනවා. මම දන්නේ වෙන්නේ විවාහනාද කියලා මම දන්නේ නැහැ. ඒ උන්ට විදහාස ලැබුණා විහිදිතය කරන බාන්න මෙයන් ගැලෙන්න ගත්තා. මම පොඩි කාලේ මම ඉස්සන් පිළිගන්නවා සම්බුද්ධත්වයට. දෙන්නම් පල්ලි දෙකට යනවා. දෙන්නම අද සභාවෙන් දෙන්නම තාම බයිබලෙ කියවනවා. බෑ උන් ඉන්නේ අර නිකන් කොටු වෙලා උන් සමාජයේ හිර වෙලා කොටු වෙලා. උන් ඉන්න වටපිටාවේ උන් කොටු වෙලා. අවස්ථාවක් ලැබුණා මේ කවුරුනවද මේ පොඩි කාලේ ලෝකෙ සිට ලැබුණු දේවල් මේ තියෙනවා. වැඩි අවස්ථාවක් ආවා මේ ඉන්නේ. හරියට නායක වගේ. ඒ ශාරීරික තියෙන විශ්ව මොනතරම් නුඹ හොඳට හදන්න බලන්න මට පරම කතාවක් තියෙන නායා මුද්දට හදලා උට කන්න දෙන්නේ එක දවසක් වැරදක් මොනකම නාය දැස්ත අනේ විලාය නායකගේ දින සභාවේ හිටින්නේ මේ තරුණයා ඔහුගේ අවස්ථාව ලැබුණේ ඔහු තමගේ දේවල් ප්‍රකාශ කරනවා මම අහන්නේ මේක මම කතා කරපු ගති ගුණ අපුදුන කියලා ප්‍රශ්නේ මේක මේ හැංගිලා තිබුණොත් කවදා හරි මේක එළියට එනවා. මේ දේවල් අපේ තුලින් කොහෙන් හරි මේ ගැටුමක් ඇතුළු ගමන් මේ දේවල් එන්නේ. අපි මේ වහගෙන ඉන්නේ. මගේ තියෙන උඩුකම අපි ඒක වහගන්නවා. ඒක කියන මගේ අභිමානය. මිනිස්සුන්ට අභිමානය. උඩුකම කියන්නේ වෙන වචනයක් දානවා. අභිමානයක් කියනවා. ආත්ම ගෞරවයක් තියෙන දෙයක් අපි වහ ගන්නවා. හරි. සමහර වෙලාවට කැලිකාරකම තියෙනවා. තාන්දතු භාවයේ තියෙනවා. මේවා අපි නොයෙකුත් දේවල් වහගෙන තියලා යම් කිසි දවසක් පැමිණෙනවා මගේ අවස්ථාව වෙනවා මම මේ විදිහට බහින්න යනවා. ඒක ගෙන්නේ ඉස්සෙල්ලා අපි තේරුම් ගත්තොත් මේක අවබෝධ කරගත්තොත් මම මේ වගේ පුද්ගලයෙක් කියලා මට සාමාන්‍යසික සමානකම් මේ තරුණයා මොන වගේ පුද්ගලයෙක්ද කිව්වොත් ඈත ප්‍රදේශෙට ගියා. ඔව් හිතුවා දැන් ඔහු මේ හැම ගතකුණ වියදී තමාගේ උදා නැරගෙන තමන් ගිය වහාම ජීවිත ප්‍රශ්නයක් තිබුණා. මේ පහුගිය මාසික විතර ප්‍රශ්නෙකට මම මුලින්ම පුදුලේ කතා කරනකොට ප්‍රශ්නේ යම්කිසි පාඩමක් අහන්න පස්සේ ප්‍රතිඵල තමයි දකින්නේ කියලා. විනිශ්චය ආවේ නැහැ. මගේ ප්‍රශ්න කරේ මේක. ඔයා කිව්වා රෑ විනිශ්චය වෙන්නේ කියලා. මේ දේ කරපු කිව්වා. ඉන්ෂාල්ලා මුදින් කිව්වා. බලමු මොකද වෙන්නේ. දැන් මේ තවුණයා පිටුණු වහාම හැම දෙයක් පන්නර කරගෙන පටන් ගන්නවා. හැමදේම පෙරෙන්නේ. ඇත්තේම තිබුණාට වැඩි ගතිකට හොඳ කවදාවත් නැති විදිහට යාළුව තමයි පිරෙන්න පටන් ගත්තා. අනේ මචං ඔය කොහෙද මෙතෙක් හිටියේ? අනේ මචං එන්නකො. යමු කරග කරන්න මේක කරන්න. මෙයා මචං උන්නේ මොකයි? සල්ලි දැන් අතේ. ලොකු පුත්කලේ විසිට කරන්න තියෙන සල්ලි රුපියල් තියෙන ඕන තරම් විසිට කරන්න මේ කොළපාට සල්ලි දෙන හැම එකෙම විසිට කරන්න කියලා. හැම එකේම ආදර යන පාරේ හැම එකේම අදෝ මචං කොහෙද යන්නේ? ඒ කට්ටියක් දෙන යන්නේ හැබැයි තමම ගෙනියනවා යන්න. හරි ආදරයි. හරි ප්‍රේමයක් හරි කරුණාවක් කොහොමද? උහිත කොහෙද මගේ තාත්තලා ගෙදරදී තිබීවා තිබුණා දැන්නේ සැප. සමහරවිට අපි හිතනවා දෙවිමාසික පාමුණේ ඈතට ගියක් පස්සේ ඔක්කොම හොඳ දෙයයි කියලා. ඒකනේ වැඩි කාලයක් යන්නේ ඉස්සෙල්ලා. ඒවා තරකට දෙන්නවා. දැන් මේ තිබුණ සාහිත්‍ය ටිකින් ටික මොකද උනේ? හැමදාම තියෙනවා මේ සාහිත්‍යය. හරි. මේ ප්‍රශ්නේ දැන් මේක වල අපි අත් නැති වෙලා. දවසක් පැමිණෙනවා. විදියට කොහොමද? අපි දකින්නේ ඔහුගේ
මිතුරන් ටික කාලේ ප්‍රශ්නෙන්න පටන් ගත්තා. ගොඩාක් දුර ගියා. ගොඩාක් යනවා. මෙතෙන්දී කියනවා ඌරු වලාගෙන ඈත ඉගෙන ඊශ්‍රායල් මේ කතාව කියලා දෙන හැටි ඊශ්‍රායල් ප්‍රදේශෙත් ඈත තැනකට යන්නේ. සමහර වෙලාවට මේ ගියවද මම හිත සයිප්‍රස් වල ඒ පාස්ට් එකේ සමහර මේ සයිප්‍රස් වලට ආවද මේ සමහර ඒත් මොකක්ද මේගොල්ලෝ ඌරු බලාගෙන මෙන්න කරල් වගේ දුන්නා කියලා නේ කරල් මම කියන්නේ කරල් වගේ දුන්නේ. ඒගොල්ලෝ ඌරුවට දෙන කරල් වගේ කියන්නේ. එන මිහියා මේ අපට පෙන්නලා කිව්වේ මේ කරල් තමයි දෙන්නත් ඌරුවට කන්න දෙනවා. දැන් මේ ඈතට ගිහිල්ලා ඌට තේරුන්නේ නැහැ බලන්න මොනතරම් ගැඹුරට ගිහිල්ලා හිටියද කියලා ඌට තේරුන්නේ නැහැ ඌ වැරදක් කරනවා. ඌරු ගාලක වැඩ කරනවා. දැන් ඌ දන්න මැද තියෙන ප්‍රදේශවල කට්ටිය කවදා ඌරු කරගන්නවා. ඒකට යුදෙව් තරුණේ මේ අපි කතා කරන්නේ යුදෙව් තරුණේ ඌරුත් එක්ක වැඩ කරනවා කියලා කියන්නේ මොකද්ද? තමාගේ සමාජයේ තියෙන අනිත් පැත්තට සම්පූර්ණ විරුද්ධ පැත්ත හැරෙනවා. ඒ කියන්නේ කළ නොයුතු දෙයක් සම්පූර්ණ විරුද්ධ දෙයක් ඌේ දෙන්න කියන්නේ. බැලුවොත් තේරුන්නේ මේ විලාවෙදි තේරුණා මම මේ වැරදි ස්ථානයේ මේ දැන් ඉන්නේ. මේ ඉන්න වෙලාවෙදි දවසක් කියලා උතරම් බඩගිනි කියන ඌරු කියන්නේ. දැන් මම දන්නේ සයිප්‍රස් වල දෙන ඒ පැත්තේ ඌරු කියන්නේ. හැබැයි ඕගොල්ලෝ මත ඌරු මොනවද කියන්නේ? මේ ඌරු කන්නේ මොනවද? දැන් අතන කියන්නත් බෑනේ මොනවද ඌරු කන කෑම. ඔය කඳාන පැත්තේ ඉන්න ඌරු. අර ඌරු කන්නේ මොනවද? උන්ගේ ආහාරය මොකක්ද? කියන්නේ පල් වෙච්ච කුඩු වෙච්ච තියෙන ඔහේ හොට් එක කුඩු වෙච්ච කෑම ඔක්කොම ඌරු ගන්න ඌරු මොකක්ද? දැන් මේ තරුණයාට ඌරු කෑම කන්න ආසා වුණේ කොහොමද දෙවියනේ විනාශ ඌරු කෑම කන්න ආසයි? ඒ කියන්නේ ඊතරම් ඔහුගේ ජීවිතේ දැනකට පැමිණිය ඊතරම් පහත් තිරිසනෙක්ගේ තත්ත්වයක උපත් තිරිසන් විතරයි ඒ විදිහට ජීවත් වෙන කෑම කන අඩු ගානේ ඌරු කයි ඒ කියන්නේ වෙන බල්ලෙක්වත් ඒ කියන්නේ ඌරු කන කියන්නේ බල්ලෝ කයි ඌරු කියන්නේ කෑම හරකෙක් කයි අස්පෙක් කයි නෑ ඌරුන්ට කන කෑම ඒ සම්පූර්ණ වෙනවා කෑම මේ තමයි ඉතරම් ආසාවෙන් මේ ඌරු කෑම සමහර අය මෙතනින් උන්ගේ එදිනෙදා ආහාර ඌරු කෑම උන් චිත්‍රපටි බලන ඌරු කෑම වාසා කරන්නේ නේද? උන්ට අයිති දෙයක් නෙමේ තමන්ගේ ශරීරයේ විෂ කර බව උන් දන්නේ නැහැ. විෂ සහිත ආහාර නෙමේ. ඌරු කෑම අපි කන්න ගියොත් මැරෙනවා. ඌරු කෑමනේ මම ඊයේ පෙරේද කවුරුද මේ කවුද මට කිව්වේ? තරුණියෙකුගේ ඕම් මේ වල් හරක්ට හොඳ නැහැ ඒගොල්ලෝ කන්න බැරි. වල් මම හිතන්නේ හැමදාම ඒගොල්ලෝ මේ මැල්ලුම් හදලා වල් හරක් කන වල් තියෙන්නේ. මැල්ලුම් හදලා කාලා තියෙන්නේ. කාලා බඩේ මොකද්ද ලෙඩක් හැදෙන්නේ. අඩු හරක් කන දේවල් අඩු ගන්න ඒකක් කෑවන වෙනද ඒක අමාරු ඌරු කන කෑම අපි කෑමත් අපිට මොනවද වෙන්නේ ඒක එක්තරා අපවිත්‍ර හිතන්න පුළුවන් අන්තිම තත්ත්වයට ගිහිල්ලා අන්තිම අසභ්‍ය දුක්පත් වෙන්න පුළුවන් අසභ්‍ය චිත්‍රපට වෙන්න පුළුවන් අසභ්‍ය කියන හැම දෙයක්ම උගේ ජීවිතය ඇතුළේ අපවිත්‍ර කිලුඩු මේ දේවල් තමන්ගේ ජීවිතේ විනාශ කරනවා නැති කරනවා. ඒ
daily diet එක මේක බලන්න. ඔන්න ආශා කරන මේ පස්සේ යන්න කියලා. උවමනාවක් තියෙන මේකේ කෙරේ ලොකු පිපාසයක් තියෙන උවමනාවක් තියෙන මේක මට ඕනේ ඛණ්ඩ. දැන් මම හරවන්න මේක. අපි කතා කරා මෙතෙන්දී මේ කතාව දෙක දෙක උගේ හදවත කියලා තුල තිබුණ එක්තරා විදිහක අපිරිතපා. දැනද පිටතේ මම අපිරිතව දෙයක් ඇතුළේ ඉස්සලා හදවත පවුලට මානසික පටන් ගන්නවා මේක. මනසට ඇතුල් කරගත්ත දේවල් තමයි ටික කාලෙක පස්සේ මම ක්‍රියාවෙන් විතර ඇතුළේ පිටින් දෙන්නන්නේ. මනසට ඇතුල් නොවුණු දෙයක් කවදාවත් මම ඉදිරියට දෙන්නේ නැහැ. වැටෙනවා මේ කවුණයාගේ ජීවිතේ පළවෙනිම දකින්න පුළුවන් වේද හැංගෙවිලා තිබුණු සමහර දේවල් කොහොම එළියට එන්න පටන් ගන්නවා. ඌරෙක්ගේ තරමටම ඇවිල්ලා. දැන් මේ කතාව මෙතන ගොඩනගන්න කරලා. අපහමු මේ වැඩි මහස. දැන් අපි මේ බාල සහෝදරයන් හරිම නරක කතාවක් අපි කියවනවා. දැන් මේ වැඩි මහා සහෝදරයා කොහොමද හිටියේ? ගෙදර. බලන ආකාරයෙන් පිටදී බාන හරි හොඳයි. කිසිම අරකට පුදුලෙක් නැහැ. ඒක සත්‍යයක්. ඒක හදුවද දරුවෙක්. දැන් මේ බාල දරුවගේ තිබුණ හැම ගතිගුණයක් වගේ මේ වැඩි මහා සහෝදරයාගේ තිබුණ ඉන්ටර්නෙට් ඒ කියන්නේ දැන් බාල දරුවගේ වැඩි මහා සහෝදරයාගේ අතර වෙනස මේකයි. බාල සහෝදරයාගේ ඔහුට හැකියාව තිබුණා තාත්තේ මසල්ලි දෙන්න. කොහොමද? ඒ කීමේ හැකියාව. එයාට අද අපේ පවුලක් තියෙනවා. තමන් රැ පොඩ්ඩක් ගෝරිකාරය. බලන්න තාත්තේ දෙන්න මට අනිත් කට්ටිය ඕනේ බෑ කියන්නේ. අපි ඉන්නේ. අපි ඉතින් පින්නන්නේ මේ අතුරුදී. අවස්ථාවක් ලැබිලා නැහැ. අන්ති අවස්ථාව හිතන ගොඩාක් මොන ප්‍රශ්න. මේ ඉන්නේ නුරු ගගා ඉන්නේ මේක ඇතුළේ. දැන් මේ බාල සහෝදර වැඩිමහා සහෝදරගේ දකින්න පුළුවන් වේද? මේ වැඩිමහා සහෝදරයාගේ පළවෙනිම දකින්න පුළුවන් උඩුකම. ਉਹ තේරුම් ගත්තා. දැන් අපි දැක්ක බාල සහෝදර උඩුකම තිබුණා. දැන් මේ බාල සහෝදර වැඩිමහා සහෝදරගේ දකින්න පුළුවන් වේද? පියාට ඇවිල්ලා කතා කරන්න පටන් ගත්තා. ਉਹ කියපු වචන වලින් පොඩ්ඩක් හොයලා බැලුවොත් දකින්න පුළුවන් වේද? මම විශේෂ පුද්ගලයෙක්. අපි ඔය කිටි මුඛතෝ කතා කර වචනකේ මම විශේෂයි මට